නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට දාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව ඊයේ ගත වුණු පොහොය දවසේ තමයි අපගේ ලංකාද්වීපයට වැඩම කරන්න යෙදුනේ. ඉතින් ඒ බෝධීන් වහන්සේ කියලා කියන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි සම්බුද්ධත්වයට උපකාර කළ රුක්සේ. උන්වහන්සේ උපන් දවසේම මේ මහ පොළොවේ මධ්‍ය මණ්ඩලයේ ඒ එදා වජිරාසන භූමිය මතින් පහළ වුණේ. ඉතින් ඒ බෝධීන් වහන්සේ අපි සිහි කරද්දීම අපගේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අපිට සිහි වෙනවා. ඉතින් ඒ නිසා ඊයේ පොහොය දවසේ ඒ උඳුවප්පුන් පොහොය දවසේ අපගේ ලංකාද්වීපයට බෝධීන් වහන්සේ වැඩම කළා. ඉතින් ඒ බෝධීන් වහන්සේගේ වැඩම කිරීම සිහි කරමින් අද දවසේ මේ සතියන්ත සීල භාවනා වැඩසටහන පටන් ගන්න කලින් අපි ඒ අපගේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලය අවබෝධ කරපු ඒ උතුම් ඒ අවබෝධ ඥානෙ අපි සිහි කරලා උන්වහන්සේගේ අවබෝධයට වන්දනා කරමු. සාදු සාදු සාදු. වජිරාසන මත වැඩ හිඳ විදුරු නැන බලින් සපිරුණු නුවණ විහිද වූ මුනිදුන් සදා වඳිමි මම්. බෝධි මූලයේ සෙවණෙදී පුදා දිවි උතුම් නිවනට පරදාසේනා ඇති මරු පිං බලය මතු කළේ. සොයාගත් නිවන් මඟ තුල සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවණ ලැබූ සේක මැදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එය මෙනෙහි කළේ. සතිස් කෝටි සිය දහසක් හේතුඵල දහම් විමසා මහා විදුරු නැන බලයෙන් ඇති තතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩ හිඳ බුද්ධ භූමියේ මහා විදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනිදුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කළේ. ඒ උතුම් බෝධි නුවණට මම නැමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් හැම විට වන්දනා කරම්. ඒ උතුම් බෝධි නුවණට මම
නැමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් හැම විට වන්දනා කරම් වන්දනා කරම් වන්දනා කරම් සාදු සාදු සාදු. ඉතින් පින්වත්නි ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් තමයි මේ දෙව් මිනිස් ලෝක සත්‍යාම සුවපත් උනේ. අදත් අපි සුවපත් වන්නේ. ඉතින් ඒ අවබෝධ ඥානය අපගේ බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් පස්සේ රහතන් වහන්සේලා ආරක්ෂා කරගෙන පැමිණියා. ඒ උතුම් ධර්මය අපගේ ලංකාද්වීපයට රැගෙන ඇවිල්ලා ඒ උතුම් දහම දායාද කළ අපගේ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කළ ධර්මයේ මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් පිරිසිදුව අපිට කියලා දෙමින් දහමේ හැසිරෙන්නට උපකාර කරන අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන ධර්ම දේශනේ සහ භාවනාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ සූරියපාය කහපත්වල යන ලිපිනේ පදිංචි යොහාන් මේඝසූරිය පියාණන්, මංජුලා අධිකාරි මෑණියන්, කසුන් මාපලගම සොහයුරා සහ සසිකා මේඝසූරිය සොයරිය විසින්. ඉතින් ඒ පින්වතුන්ගේ ඒ මූලික දායකත්වයෙන් තමයි අද මේ තුන් ධර්ම දේශනේ සියලු දෙනාට අහන්න බලන්න අවස්ථාව උදාවන්නේ. ඉතින් ඒ බලාපොරොත්තු වෙනවා මේ මිය පරලෝකීය බැංකු විධායක නිලධාරී එම්.එම්. ලහිරු තත්සර මේඝසූරිය පුතණුවන්ට පින් අනුමෝදන් කිරීමට මේ වගේ අකල් මරණයක් සිදු නොවි මේ ඒ සංසාරේ දුකටපත් නොවේවා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. ඉතින් පින්වත්නි, අපි හැම දිනාටම මියගිය ඥාතියෙකුට පින් අනුමෝදන් කරන්නත් අපිට පින් රැස් කරන්නත් පින්වත්නි පින ගැන අහන්න ලැබෙන්න ඕනේ. නේද? පිනක් තමයි අපේ ජීවිතේ සැප ලබා දෙන්නේ. ඒතර දැන් බලන්න මියගිය කෙනෙකුට අපිට අතින් දෙයක් දෙන්න බෑ. අපි කොච්චර කැමති වුණත් එයාට යමක් දෙන්න බෑ. දෙන්න තියෙන එකම දේ පින. ඒතර පිනක් අපි රැස් කර ගන්න ඕනේ දෙන්නත්. ඒතර මේ පින රැස් කරන්න අපිට අවස්ථාව උදාවන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ පින්වත්නි මේ ලෝකේ සත්‍යයන්ට කුසල් දියුණු කරගන්න, පින් දියුණු කරගන්න ලැබිච්ච තෝතැන්නක්. මේ සංසාර ගමනේ යන අපේ සංසාර ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි සංසාරගත සත්‍යයේ ස්වභාවය තමයි සතර අපායේ මහගෙදර කරගෙන යෑම. ඒතර සතර අපාය කියලා කියන්නේ පිනෙන් කුසලයකින් පින්වත්නි උපදින තැනක් නෙවෙයි. අකුසල් වලින් පාපයෙන් තමයි මේ ලෝක පවතින්නේ. ඒ ලෝකේ උපදින්නේ. ඒතර එහෙනම් මේ සසරේ සැරිසරා යන සත්‍ය වැඩිපුර කාලයක් ඉන්නේ මහගෙදර සතර අපාය නම් එහෙනම් මේ සත්‍ය වැඩිපුර මොනවද කරන්නේ? අකුසල්. පව් තමයි කරන්නේ. නේ. ඒතර එහෙනම් මේ සසරගත සත්‍යයේ ප්‍රධාන වශයෙන් සිදුවන දේවල් තමයි පාපයට බර වෙච්ච අකුසලයට බර වෙච්ච දේවල්. එතකොට කලාතුරකින් මනුලව දෙව්ලොව බඹලොව උපදිනවා. ඒ ඊ타ත්ම කලාතුරකින් සිදුවෙන දෙයක්. වැඩිපුරම පින්වත්නි සතර අපායේ තමයි සත්‍යෝ ඉන්නේ. අපිත් වැඩිපුර කාලයක් ගත කරලා තියෙන සතර අපායේ. එහෙනම් අපිට එකක් පැහැදිලි. අපේ අතින් ගොඩාක් පව් කෙරලා තියෙනවා. අපි ගොඩාක් පාපයෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් එවැනි සසර ගමනක යන අපිට මේ ලෝකේ සියලුම දේ අවබෝධ කරලා අධිකතර කුසල් බලයක් උපද්දවාගෙන ලෝකයට පහළවන සම්මා සම්බුදු කෙනෙකුගේ ශාසනයේ අපිට ඒ ධර්මය අහන්න ලැබෙනවා කියන්නේ අර පාපයෙන් බලවත් වෙලා අකුසලයෙන් බලවත් වෙලා සසරේ යන අපිට කුසල් බලවත් කරගන්න පින් බලවත් කරගෙන සැප සලසා ගන්න අපිට ලැබෙන උතුම් අවස්ථාවක් මේ. ඉතින් ආන්ගේ එතකොට අපිට මොකේ අහේනියක්ද තියෙන්නේ? කුසල් වල අහේනියක් තියෙනවා. පින් වල අහේනියක් තියෙනවා. අපි මේ පැත්තෙන් හරීම දිලිඳුයි. ඒ දිලිඳුකම නැති කරලා
කුසල් වලින් අපි ධනවත් කරන්නේ, ගුණධර්ම වලින් අපි ධනවත් කරන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි. උන්වහන්සේගේ ශාසනය තමයි අපිට මේ සියල්ල කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතයේ දිලිඳු බව, කුසල් අඩු බව, පින් අඩු බව නැති කරලා පිනෙන් කුසලයෙන් දියුණු කරගෙන ගුණධර්ම වලින් ධනවත් කෙනෙක් වෙන්න අපිට බුදුරජාණන් වහන්සේ මනා කොට අනුශාසනා කළා. ඉතින් අදත් අපි අහන්නේ ඒ වගේ උතුම් දේශනාවක්. මේ ගුණධර්ම වල තියෙන වටිනාකම. මේ බුදුසසුනේ දිලිඳුකම කියන්නේ කුමක්ද කියලා බදාලා බුදුරජාණන් වහන්සේ. ඒ ගැන වදාළ දේශනාව අද අපි අහන්නේ. අංගුත්තර නිකාය 4 වෙනි පොත් වහන්සේට ඇතුළත් ඉන සූත්‍රය තමයි අද අපි අහන දේශනාව. මේක ඔබ කලිමුත් අහලා ඇති. නමුත් මේක හරීම වටිනා දේශනාවක්. අපේ ජීවිතවල මේ බුදුරජාණන් ශාසනය මුල් කරගෙන අපිට කරගන්න තියෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න. ඒ ශාසනයට පැමිණෙන්න බැරුව වාසය කරන කෙනාගේ දුක්ඛිත ස්වභාවයත් මෙතන පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී තමයි මේ ධර්ම දේශනාව මේ සූත්‍රයේ දේශනා කළේ. උන්වහන්සේ වදාලා මහණෙනි ලෝකෙහි කම් සැප අනුභව කරමින් වාසය කරන දිලිඳු කෙනෙක් ඉන්නවා නම් එයා ඒ ඉන්නේ දුකෙන්ද සැපෙන්ද කියලා ඇහුවා. එයාට දුකක්ද කියලා ඇහුවා ඒක. කියන්නේ මේ කම් සැප අනුභව කරමින් වාසය කරන ගිහි ගෙදර ඉන්න කෙනෙකුට දිලිඳු බව කියලා කියන දුප්පත් වෙලා ඉඳ ලැබීම දුකක්ද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා වදාලා එසේ ස්වාමීනි ඒක දුකක් කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි යම් හේකින් ඒ තමාට ධනයක් නැතුව දුප්පත්ව ඉන්නේ දිලින්දෙක් ජීවත් වීමට ණයක් ගන්නවා නම් මහණෙනි ලෝකෙහි ඒ කම්සප අනුභව කරන කෙනෙකුට ඒ දුප්පත් කෙනාට ණය ගැනීමත් දුකක්ද කියලා ඇහුවා. දැන් දුප්පත්කමත් දුකක්. ඒ දුප්පත් කෙනා ඊළඟට මොකද කරන්නේ? ණය ගන්නවා දැන්. Tamanට ජීවත් වෙන්න ඉඩ නැති නිසා. ඒක දුකක්ද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා වදාළේ එසේ ස්වාමීනි දුකක් කිව්වා. ඊළඟට වහනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අසා සිටිනවා මහණෙනි යම් හේකින් ඒ ධනයක් නැති දුප්පත් දිලිඳු කෙනා ජීවත් වීමට ණයක් අරගෙන ඒ පොලිය වැඩි වෙන ණය ගෙවා ගන්න බැරුව. ඒ පොලිය වැඩි වී ඇති බව අසන්නට ලැබෙනවා මෙයාට. එතකොට ඒන් ඒ ගිහි ගෙදර කම්සප විඳින්මින් ඉන්න ඒ දුප්පත් වෙලා ඊළඟට ණයත් අරගෙන ඒකට පොලිය වැඩි වෙලා ඒක ආරංචි වෙනකොට ඒක දුකක්ද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා වදාළේ එසේ ස්වාමීනි ඒකත් දුකක්. දැන් බලන්න එතකොට මේ හැම එකම දුකක් තමයි. පැහැදිලි නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ වගේම දැන් මේ ගිහි ගෙදර වාසය කරන දිලිඳු කෙනා දැන් ඔන්න ඒ දිලිඳුකම නිසා දුකක් යට තියෙනවා. ඒ දිලිඳු කෙනා ණයකුත් ගත්තා. ඒ ණය අරගෙන පොලිය ගෙවා ගන්න බැරුව ගියා. පොලිය වැඩි වෙන්න ගත්තා. එතකොට දුකක් ආවා. ඒතර ඒ පොලිය වැඩි වී ඇති බව අසා අදාළ කාලය තුල පොලිය නොදෙයි නම් ඒ ණය දීපු කට්ටිය මෙයාට මොකද කරන්නේ? චෝදනා කරනවා. ඒ දැන් දිගටම ණය නොගෙවා ඉන්න බෑ. කියන මෙච්චර පොලියක් දැන් වැඩි වෙලා තියෙන මේක ගෙවන්න ඕන කී චෝදනා කරනවා නම් මහණෙනි ඒ දිලිඳු කෙනාට ඒ පොලී කාර්යයන් ඒ ණය දුන්නේ අය චෝදනා කරද්දි දුකක්ද කියලා ඇහුව එකත්. එසේ ස්වාමීනි ඒකත් දුකක් කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අසවදාලා මහණෙනි ඒ වගේම ඒ විදිහට ධනයක් නැතු ඒ දිලිඳු පුද්ගලයා ඒ ණය අරගෙන පොලිය වැඩිලා චෝදනා කරද්දි ඒක දෙන්න විදිහක් නෑ මෙයාට. මොකද මෙයා දිලිඳු වෙන්නේ දෙන්නේ කොහමද? ණයක් ගත්තේ මෙයා එයාට මොකුත් නැතුව තියෙද්දි ණය ගෙවා ගන්න ක්‍රමයක් නැතුව තියෙද්දි එයා දිගට අසරණ වෙනවා. දුකටමපත් වෙනවා. ඉතින් ඒ චෝදනා කරද්දිත් මෙයාට දෙන්න විදිහක් නැහැ. නැති වෙනකොට ණයකාරයෝ ඔහු පසුපස හඹා එනවා. හොයාගෙන එනවා මෙයා පස්සේ. එතකොට ඒක දුකක්ද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා වදාළා එසේ ස්වාමීනි දුකක් කිව්වා. ඒකත්. ඊළඟට බුදුරජාණන් අසවදාලා මහණෙනි ඉතින් ඒ ධනයක් නැති දිලිඳු ඒ පුද්ගලයා දිලිඳුකමත් තියෙද්දි ණයත් අරගෙන පොලියත් වැඩිලා ඒකට චෝදනාත් කරලා ගෙවා ගන්න බැරුව ඒ ණයකාරයෝ මෙයා පස්සෙන් හඹාගෙන ඇවිල්ලා මොකද කරන්නේ? මෙයාට ණය ගෙවන්න බැරි නිසා
මෙයා අල්ලගෙන සිරගත කරනවා. බන්ධනාගාරයට දානවා. නීති තියෙනවනේ දැන් අපි ගත්තොත් ණය ගෙවනකොට ණය දෙනකොට ණය ගෙවුවේ නැත්තම් එයා හිරගෙදර දාන්න පුළුවන්. වැරදිකාරයෙක්. ආන් ඒ වගේ අය මොකද කරන්නේ? අල්ලගෙන හිරේ විලංගුවේ දානවා. එහෙම වුණොත් ඒක දුකක්ද කියලා හව බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමිනේ ඒකත් දුකක් කිව්වා. ඒතර බලන්න දැන් මේ දිලිඳු වීමම දුකක්. දිලිඳු වෙලා ඉපදෙන්න ලැබීමම මේ කම්සප අනුභව කරන කෙනෙකුට දුකක් ඒක. ඒ දුකටපත් වෙච්ච කෙනා ණයක් ගත්තා. තවත් දුකට වැටුණා. ණය ගත්ත කෙනාට පොලිය වැඩි වෙනවා ටිකෙන් ටික. එයාට පොලිය වැඩි වෙනවා කියලා දැනගන්න ලැබෙන. එතකොට තවත් දුකක්. ඒතර මේ පොලිය වැඩිලා මෙයාට ගෙවා ගන්න බෑ. බැරි වෙනකොට චෝදනා කරන ණය දුන්නේ අය. තවත් මෙයා දුකටපත් වෙනවා. චෝදනා කර කර එයා දෙන්නේ නැතිකොට ණය මෙයා පස්සේ පන්නනවා. සල්ලි දීපි කියා. පන්නද්දිත් මෙයාට දුකක් හට ගන්නවා. එයි දැන් පහසෙන් ඉන්න නෑ මෙයාට සැනසෙල්ලි. හැම වෙලේම කරදර කරනවා. දැන් මේ කරදර එයා විඳින්න ඕනේ. එයානේ ගත්තේ ණය. නේ? එතකොට ඒ අය පන්නගෙන ඇවිල්ලා මෙයාට ඒත් ගෙවන්න බෑ. මොකද කරන්නේ ඒගොල්ලෝ? මෙයා අල්ලලා හිරේ විලංගුවේ දානවා. එතකොට මෙයා දුකෙන් දුකටමපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න බුදුරජාණන් වහන්සේ මේ අපිට විස්තර කරන ඉදී මේ ලස්සන කරුණක් කියලා දෙන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ. විස්තර කරනවා මෙසේ මහණනි ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට දිලිඳු බවත් දුකක්මයි. ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට ණය ගැනීම ඊටත් වඩා තවත් දුකක්. ඒ කම්සප අනුභව කරන දිලිඳු ඒ කෙනාට පොලිය වැඩිවීමත් දුකක්. ඊළඟට පොලිය වැඩි කියලා චෝදනා ලැබීමත් දුකක්. ඊළඟට දිලිඳු කෙනාට ණයකරුවන් හඹාගෙන ඒමත් දුකක් කියනවා. ඒ වගේම එයාට ගෙවන්න බැරි වෙනකොට මේ එයා හිරගත කිරීමත් දුකක් කියනවා. ඔන්න බලන්න දැන් ඒතකොට සම්පූර්ණයෙන්ම මේ දිලිඳු කෙනා දිලිඳු බව නිසා තමයි මේ සියලු දුකට මුල. දිලිඳුකම නිසා ණය ගන්න උනේ. ණය අරගෙන පොලිය වැඩි උනේ ගෙවන්න බැරුව. ඇයි? දිලිඳුකම නිසානේ නැති නිසානේ. බලන්න ඒ දිලිඳුකම නිසා තමයි මේ සියලුම දුක් වලට මෙයා වැටුනේ. බුදුරජාණන් සදලා ඒ වගේම තමයි පින්වත් මහණෙනි. යම් කිසි කෙනෙකුට කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාව නැත්තේද? කුසල් දහම් පිළිබඳව ලැජ්ජාව නැත්තේද? කුසල් දහම් පිළිබඳව ඒ කියන්නේ කුසල් දහම් පිරිහීම පිළිබඳව ලැජ්ජාව නැත්තේද? කුසල් දහම් පිරිහීම පිළිබඳව බය නැත්තේද? කුසල් දහම් ඇති කර ගැනීමට වීරියක් නැත්තේද? ඊළඟට කුසල් දහම් දියුණු කරගන්න ප්‍රඥාව නැද්ද? මහණෙනි ආර්ය විනයෙහි මේ පුද්ගලයාට කියන්නේ ධනයක් නැති පොහොසත් නොවු දිලින්දෙක් කියලායි. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ ලස්සන කරුණක් අපිට කියලා දෙන්න යන්නේ මේ. ඒ වගේම තමයි මහන්නේ මේ ශාසනයේ මේ ලෝකේ යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාවක් නැත්තම් ඒ වගේම ඒ පාපේට ලැජ්ජාවක් නැත්තම් පව් කරන්න බයක් නැත්තම් වීරියක් නැත්තම් කුසල් දියුණු කරගන්න. ඒ වගේම කුසල් දියුණු කරගන්න යහපත් දේවල් කරන්න ප්‍රඥාවක් නැත්තම් ආන් එයාට කියන්නේ මේ ආර්ය විනයෙහි දිලිඳු කෙනෙක් කියලයි. ඔන්න දැන් ඊට පස්සේ බුදුරජාණන් වදාලා මහණෙනි ඒ තමා සතු ධනෙ නැති පොහසත් නො දිලින්දා කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාව නැති කල්හි කුසල් දහම් පිළිබඳව හිරි නැති කල්හි කුසල් දහම් පිළිබඳව ඒ ඔත්තප්ප නැති කල්හි කුසල් දහම් පිළිබඳව වීරිය නැති කල්හි කුසල් දහම් පිළිබඳව ප්‍රඥාව නැති කල්හි කයෙන් දුසිරිතේ හැසිරේ වචනයෙන් දුසිරිතේ හැසිරේ මනසින් දුසිරිතේ හැසිරේ මේ ඔහුගේ ණය ගැනීමයි කියමි. ඔන්න බලන්න දැන් බුදුරජාණන්සේ අපිට ලස්සනට මේ දිලින්දෙක් ගැන කියලා දුන්නේ. දිලින්දගේ දුක් ගැන අපිට කියලා දුන්නා. ඒ දිලින්දා දිලිඳුකම නිසාම ගොඩාක් දුක් වලටපත් වෙනවා. එයා ණය ගන්න පෙළඹෙනවා. ඊට පස්සේ ණය අරගෙන පොලිය වැඩෙනකොට දුකක්. පොලිය වැඩෙනකොට චෝදනා කරන ණය දුන්නයි දුකක්. චෝදනා කර පස්සෙන් පන්නනවා තවත් දුකක්. පස්සෙන් පන්න අල්ලගෙන හිරේ විලංගුවේ දාන ගෙවන්න බෑ මෙයාට. ඒ නිසා දැන් මෙයා දුකෙන් දුකටම ගියා. හැබැයි මොකක් නිසාද? දිලිඳු වීම නිසා.
ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතේ කුසල් දහම් පිළිබඳව. කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙනවා පින්වත්නි ධනවත්කමක්. මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය දැක්කා කුසල් වලින් දියුණු නැති නිසා, දිලිඳු නිසා තමයි මේ සතර අපාය වැටි වැටි යන්නේ. කුසල් වලින් දිලිඳු නිසා තමයි සතර අපාය වැටි වැටි යන්නේ. ආන්ගේ උන්වහන්සේට ඕන වුණා ඒ දිලිඳුකම දුරු කරලා පොහොසත්තු කරන්න අපිව. ඒතර දැන් දිලිඳුකමක් කෙනෙකුට තිබ්බොත් බලන්න මේ වෙන හානිය. කෙනෙකුට ශ්‍රද්ධාව නැත්තම්, ලැජ්ජාව නැත්තම්, ඊළඟට පව් වලට බය නැත්තම්, වීරිය නැත්තම්, ප්‍රඥාව නැත්තම් එයා තමයි කියන දිලිඳු කෙනා මේ බුද්ධ ශාසනය. බුදුරජාණන්සේගේ අවබෝධය හැටියට. ඔන්නේ නම් තේරුම් ගන්න. දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ධනෙ හම්බ කරනවානේ. අපිට මේ දිලිඳුකම නැති කරගන්න ඕනේ කියලා. දැන් කවුරුත් අපි ගත්ත දුප්පත්වල ඉපදුනොත් කෙනෙක් එයා අනිවාර්යයෙන්ම පොහොසත් කෙනෙක් වෙන්න සෑහෙන උත්සාහයක් ගන්නවා ජීවිතේ. මොනව කරලා හරි නේ. ඒක අපි කාටවත් නෑ කියන්න බෑ. මොන විදියෙන් හරි බලනවා. නමුත් කෙනෙකුට Tamanට ශ්‍රද්ධාව නැත්තම්, පවට බය නැත්තම්, ලැජ්ජාව නැත්තම්, වීරිය නැත්තම්, නුවණ නැත්තම් ඒක දිලිඳුකමක් කියලා පින්වත්නි සලකන්නේ. සලකන්නේ කවුද? මේ බුදුරජාණන්සේගේ ධර්මය අහපු කෙනා තමයි Tamanගේ ජීවිතේ ඒ දිලිඳුකම අඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ වදාලා මේ ශාසනයේ මේ ජීවිතේ කවුරු හරි කෙනෙක් මේ බුදුරජාණන්සේගේ ධර්මයට අනුව ඔය කියන කරුණු පහ නැත්තම් දිලිඳු කෙනෙක් එයා. ඒතර බලන්න මේ දිලිඳු කෙනාට ඊළඟට සිද්ධ වෙන දේ ඒ දිලිඳුකම නිසා යා ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන මේ කරුණු පහ නැති නිසා යා තුල මොකද වෙන්නේ? මෙයා කයින් නරක වැඩ කරනවා. මොකද කරන්නේ? සත්තු මරනවා, හොරකම් කරනවා, සල්ලාලකම් කරනවා, මත්පැන් බොනවා. ඊළඟට වචනයෙන් වැරදි දේවල් කරනවා. බොරු, කේලම්, මිස් වචන, පරුස වචන කතා කරනවා. ඊළඟට මනසින් නරක දේවල් කරනවා. අනුන්ගේ දේවල් වලට ආශා කරනවා. තරහ සිතින් වාසය කරනවා. පලි ගන්නවා. ඊළඟට මිසදිටුව ඉන්නවා. පින්පව් පිළිගන්නේ, මෙලෝ පරලෝ පිළිගන්නේ, පින්පව් මේ වෙල විපාක පිළිගන්නේ. ඊළඟට ඕපපාතික උපත් පිළිගන්නේ, අම්මා තාත්තා විශේෂයි කියලා පිළිගන්නේ. ඊළඟට මේ උතුම් අයට සත්කාර කරාම පින් ලැබෙනවා කියලා ගරු කරන්නේ. ඊළඟට යහපත් උපකාර කරාම ඒකෙන් පිනක් එනවා කියලා විශ්වාස කරන්නේ. මේ ලෝකෙට සියලු දේ අවබෝධ කරලා දේශනා කරන බුදුරජාණන් වහන්සේලා වගේ උතුමන් පහළලා ඉන්නවා කියලාත් එයා විශ්වාසයක් නෑ යාට. අන්න බලන්න. එතකොට ඒ විදිහට ත්‍රිවිධ දුස්චරිතය මෙයා කරන්නේ කුමක් නිසාද? මෙයාට ශ්‍රද්ධාව නැති නිසායි. පවට බය නැති නිසායි. පවට ලැජ්ජාව නැති නිසායි. පව් දුරු කරන්න කුසල් වඩන්න වීරිය නැති නිසායි. ඊළඟට මේ කල්පනා කරලා මේක හොඳයි මේක නරකයි කියලා තෝරා බේරාගෙන නරක දේ දුරු කරලා යහපත් දේ පුරුදු කරන්න ප්‍රඥාව නැති නිසායි. ඒ කරුණු පහෙන් දිලිඳු කෙනා තමයි මේ ණය ගන්නෙ. මේක තමයි ණය ගැනීම. ඒතර බලන්න මේ ලෝකයේ බුදුරජාණන් දැකපු ලස්සන. එහෙනම් මේ ලෝකයේ මේ කරුණු පහ නැත්තම් කෙනෙකුට. එහෙනම් බලන්න අපි බුදුරජාණන් සරණ යන්නේ නිකන් නෙමෙයි පින්වත්නි. ධනවත් කෙනෙක් වෙන්නයි. දිලිඳුකම කෙනෙක් බවට පත් වෙලා සංසාරේ යන්න නෙවෙයි. දිලිඳුව තමයි මේ සංසාරේ යන්නේ සතර පය වැටි වැටි. එතකොට බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන්න් වහන්සේ ළඟට අපි පැමිණුණාම ඒ ධර්මයේ තුලින් අපිට ලැබෙනවා ශ්‍රද්ධාව ඇති කරගන්න අවස්ථාව. පවට ලැජ්ජාව ඇති කරගන්න ලැබෙනවා. පවට බය ඇති කරගන්න ලැබෙනවා. ඊළඟට කුසල වඩන්න වීරිය ඇති කරගන්න ලැබෙනවා. උන්වහන්සේගේ අනුශාසනාව තුලින්. ඊළඟට ප්‍රඥාව අපිට ඇති කරගන්න උන්වහන්සේ උපකාර කරනවා. ඒක ඇති කරගන්න බැරි වුණොත් කෙනෙකුට බැරි කෙනාට තමයි පින්වත්නි ණය ගන්න වෙන්නේ. එහෙනම් දැන් කෙනෙක් සත්ව මරනවා නම් යම් කිසි කෙනෙක් කයින් හොරකම් කරනවා නම් සල්ලාලකම් කරනවා නම් මත්පැන් බොනවා නම් එතකොට එයාට මොකද්ද වෙලා තියෙන්නේ? එයා මොකද කරන්නේ? ණය ගන්නවා දැන්. ඔන්න බලන්න. දැන් කවුරු සාමාන්‍ය ලෝකයේ මිනිස්සෙක් ණය ගන්න කැමති නෑ. අපි දන්නවා ඒක. ඇයි ණය ගන්න කැමති නැත්තේ? ඒ ණය ගත්තේ ගම මහා බරක් ඒක. ඇයි ඒ ණය ගෙවන්න දෙපේ? දැන් අපි දන්නවා සමහර අය වාහන අරගෙන ගෙවල් හදන්න ණය අරගෙන එයාලා වැඩ කරනවා පඩිය ගන්නවා
ඒකට සතුටක් නැහැ. මොකද සතුටින් ජීවත් වෙන්න විදිහක් නැහැ. ඇයි අර පඩිය විශාල ප්‍රමාණයක් ණයට කැපෙනවා. ඒතර ඒ ණය ගන්න එයා සතුටින් නෙවෙයි. එයා ණය ගන්න පින්වත්නි අකමැත්තෙන්. ඒ ණය ගැනීම තුළ විශාල දුකක් තියෙනවා යාට. සැපසේ ජීවත් වෙන්න බෑ. ඒ වගේ තමයි කෙනෙක් මේ සද්දා හිරි ඔත්තප්ප විරිය ප්‍රඥා කියන කරුණු පහෙන් නැති නිසා දිලිඳු නිසා මෙයා අන්න කයින් අර වැරදි දේවල් කරනවා. ණය ගන්නවා මෙයා. වචනයෙන් වැරදි දේවල් කියද්දී අන්න ඒක ණය ගැනීමක්. ඊළඟට මනසින් අර කීප විදිහට වැරදි දේවල් කරද්දී ණය ගැනීම තමයි මේක කියනවා. ඊළඟට වදාළ බුදුරජාණන් වහන්සේ ඔහු කයින් කරන ලද දුස්චරිතය වසා ගැනීම උදෙසා ලාමක ආසාවක් හිතේ ඇති කර ගන්නවා කියන ඊළඟට මාව මෙලෙස නොදනීවා මම දැන් සතුන් මරණ කෙනෙක් කියලා දැනගන්න ඕනේ අනිත් අය. මං දැන් හොරකම් කරනවා මෙයා. හොරෙක් කියලා දැනගන්න එපා කියලා හිතනවා. සල්ලාලකම් කරන හොරෙන්. අනේ මං සල්ලාලකම් කරන කෙනෙක් කියලා අනිත් අය නොදනීවා. මත්පැන් බිව්වත් එහෙම හොරෙන් බීලා එහෙම ඉන්නේ අය ඉන්නවා. මං අනිත් අය මත්පැන් බොන කෙනෙක් කියලා නොදනීවා. ඊළඟට අනිකුත් පව් වැඩ කරනකොට ත්‍රිවිධ දුස්චරිතයම කරද්දී මෙයා හිතනවා මම මේ වගේ පව් කරන කෙනෙක් කියලා අනිත් අය නොදනීවා කියලා මෙයා හිතනවාද? අන්න ඒක තමයි කියනවා පොලිය වැඩෙනවා කියන්නේ. බලන්න. ඇයි දැන් අර ණයගත් එක පොලිය වැඩෙන්නේ ඇයි මේ? ඒතර තමන් කරන පාපී දේවල් අනිත් අය නොදනීවා කියලා හිතන තාක්කල් මෙයා පාපෙන් මිදෙන්නේ නැහැ. හැංගි පව්මයි කරන්නේ. හැංගි ත්‍රිවිධ දුස්චරිතමයි කරන්නේ. එතකොට අනිත් අය නොදනීවා කියලා හොරෙන් එයා හිතනවාද මේක කරන්න? ඒක තමයි කියන පොලිය වැඩෙනවා කියන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ කියන්නේ පාපේ තව බලවත් වෙනවා. දිගට මේ පාපේ කරගෙන යන්න තමයි උපකාරී වෙන්නේ අරක. දැන් පොලිය වැඩෙනවා කියන්නේ පින්වත්නි ගත්තේ මුදල වගේ දෙගුණ තෙගුණ වෙලා යනවනේ පොලිය වැඩෙනකොට. ඒ වගේ තමයි දැන් ණය ගන්න මෙයා පව් කරගත්තා. තවත් මෙයාට ඉදිරියට පව් දිගටම කරන්න තමයි කියනවා. මේ අනිත් අය මාව නොදනීවා කියලා හොරෙන් හිතලා තවත් එක කරගෙන යන්න උදව් වෙනවා කියන එක. ඊළඟට වදාළ බුදුරජාණන් වහන්සේ ඉතින් මෙයාට මොකද කරන්නේ? ඔන්න සුපේසල සබ්‍රහ්මචාරීහු. දැන් මේ භික්ෂුන් වහන්සේ නමක් ගැන කියන්නේ. මෙහෙම කියනවා. මේ ආයස්මත් තෙමේ නම් මෙමදු දේ කරනවා. මේ වගේ පාපී දේවල් මෙයාගේ තියෙනවා. ක්‍රියාව තුල කියලා චෝදනා කරනවා. ඒතර ඔන්න දැන් සාමාන්‍යයෙන් ගත්තොත් පව් කරන කෙනෙක් ඉන්නවා. එතකොට යහපත් නොවැති සත්පුරුෂයෝ පාපයට ගරහනවා. දැන් බුදුරජාණන්සේ පාපයට ගරහනවනේ. සත්තු මැරීමට ගරහනවා. හොරකම් කිරීමට ගරහනවා. වැරදි කාමසේනයට ගරහනවා. මත්පැන් ද්‍රව්‍ය පානයට ගරහනවා. ඇයි? ඒක අයහපත පිණිස පවතින නිසා. ඒ වගේ දේවල් කරන අයට චෝදනා කරනවා. චෝදනාව තමයි මොකද්ද? ඔන්න අපි කියන සත්තු මරණ කෙනාට දොස් කියනවා අපි. ඔය මිනිස්සයා සත්තු මරණ කෙනෙක්. මහා පව්කාරී. හොරකම් කරන කෙනාට හොරා කියලා චෝදනා කරනවා. සල්ලාලකම් කරන කෙනාට සල්ලාලයා කියනවා. මත්පැන් බොනවා නම් බේබද්දා කියනවා. මේ ප්‍රශංසා සහගත වචන නෙවෙයිනේ මේවනේ නිඳා කරන්න චෝදනා කරන්න තියෙන වචන. ඒ වගේ මෙයාට මොකද කරන්නේ? දැන් අර ඒ වගේ අය ඉන්නවනම් ඒ අයට මේ වගේ නම් කියලා චෝදනා කරනවා නම් ඒ චෝදනාවට මෙයා සුදුසු වෙනවා. අන්න බලන්න. එතකොට කෙනෙක් බොරු කියනවා නම් ඕක මහා පචකාරයා කියනවා. ඊට පස්සේ කේලම් කියන කේලමා කියනවා. මේ වගේ එයාගේ අර ක්‍රියාවට අනුව එයාට නිନ୍ଦා අපහාස ලැබෙනවා. ඊළඟට ඔන්න අර සම්මා දිට්ඨියේ පිළිහිටලා නැතු මිත්‍යාවෙන් එයා කටයුතු කරනවා ඕක මහා මිසදිටුවෙක් කියනවා. පින්පව විශ්වාස කරන්නේ නැති එකෙක් කියනවා. එහෙම අර චෝදනා කරනවා බයිනවා. ඒක තමයි කියනවා අර පොලිය වැඩි වෙනකොට අර ණයකාරයෙල් චෝදනා කරනවා කියන්නේ ඒක කියනවා. මේ ආර්ය විනේ චෝදනාව කියලා කියන්නේ ඒකට කියනවා. ඒ කියන්නේ මෙයා දැන් අර පාපී දේවල් කරගෙන යනකොට මෙයා හොරෙන්නේ දැන් කරගෙන යන්නේ ඒවා. අනිත් අය නොදනිනවා කියන්නේ. දැන් පොලිය වැඩි යනවා මෙයාගේ. එතකොට ණයකාරය චෝදනා කරනවා වගේ තමයි කියනවා අර ණයකාරයට පොලිය වැඩි වෙනකොට මේ නුවණැති අය මේ පාපයට ගරහනකොට පව් කරන අයට චෝදනා කරනකොට මෙයාට ඒක වදිනවා හොඳට. ඒ පව් කරන කෙනාට ඒක හොඳටම වදිනවා. ඇයි ඒව කරන කෙනෙක්නේ. ඒවට සුදුසු කෙනෙක් ඒ චෝදනාවට යා. ඒක තමයි කියන චෝදනාව ලැබනවා කියන්නේ. ඊළඟට කියනවා අරණ්‍යයකට ගියේ හරි
රුක්සෙවණකට ගියාට පස්සේ හරි ශුන්‍යාගාරයකට ගියාට පස්සේ හරි දැන් මේ භික්ෂුවක් ගැනත් කියනවා. අපි හිතමු කෙනෙක් ඔන්න දැන් යම්කිසි තැනක නිදහසේ ඉන්නවා. ඉන්නකොට ඔන්න අපි හිතමු සාමාන්‍ය ලෙඩ වුණා කියලා කෙනෙක්. තනියම ඉන්නවා කෙනෙක් ගිහලා මේ පව් කරන කෙනා තනි වෙනවා යම් තැනක. තනි වුණාට පස්සේ මොකද වෙන්නේ මෙයාට? අර අකුසල විතර්කය ඔහු වෙලා ගන්නවා කියනවා. මොනවද වෙලා ගන්නේ? අකුසල විතර්කය. ඇයි මෙයා කයින් සිතින් වචනින් කරන දේ තමයි පින්වත්නි ඒ සිතේ රැව් පිළිරැව් දෙන්නේ. ඒතර එයා කරන්නේ සත්තු මරණ එක නම්, හොරකම් කරන එක නම්, සල්ලාල කන්න, මත්පැන් බොන එක නම් එයාගේ හිතේ මේක නැද්ද? දැන් හොරෙන් එයා දැන් මේවා අනිත් අය නොදැනීම කියලා එයා හිතින් ඔක්කොම හිතානේ කරන්නේ. එතකොට මේ කරන පව් පින්වත්නි අභ්‍යන්තරේ රැස් වෙනවා චේතනාවේ. මෙයා තනි වුණේ ගමන් තමන් අර පව් කරන අනිත් අය දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තමන්ට එනවා කියන එක දිගට මේ අකුසල් විතර්ක. මේක මේ ලෝකේ දකින්න තියෙන සත්‍යයක් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ඥාණයෙන් දැක්කේ විශිෂ්ට ඥාණයෙන්. දිගට මෙයාගේ හිතට මේ අකුසල් විතර්ක ගලාගෙන එනවා. මේකට තමයි කියන්නේ ණයකාරය අර දිලිඳු කෙනා ණයගත්ත දිලිඳු කෙනා පස්සේ ණය ගෙවන්න බැරි වෙනකොට පන්නාගෙන එනවා කියලා කියන්නේ මේ ආර්ය විනයේ පන්නනවා කියලා කියන්නේ අකුසල විතර්කයෙන් තමව පන්නනවා කියන එක. බේරෙන්න බෑ. දැන් පව් කරලා මෙයා ඉන්නේ ගිහිලා නිදහසේ ඉන්න කොහේ හරි. අසනීපයක් ඇති නැදේ වැටලා ඉන්නවා කියන්නේ. මෙයාට අර කරපු පව් ඔක්කොම එනවා කදිකට. වහ ගන්න පාපයෙන් ඇවිල්ලා මෙයා. කයින් වචනේ සිතින් කරපු දේ තමයි Tamanට එන්නේ නැවත. ඒක තමයි හඹාගෙන එනවා කියන්නේ. ඒතර මොකද්ද හඹාගෙන ඉන්නේ දැන් මේ දිලිඳු කෙනා පස්සේ? පාපේ හඹාගෙන ඉන්නේ. බලන්න බුදුරජාණන්සේගේ අවබෝධය. ඊළඟට වදාහලා මහණෙනි තමා සතු ධනයක් නැති පොහොසත් නොවු ඒ දිලිඳු තැනැත්තා කයින් දුසිරිතේ හැසිර, වචනයෙන් දුසිරිතේ හැසිර, මනසින් දුසිරිතේ හැසිර, කය බිඳී මරණින් මතු නිරේ නම් වූ සිරගෙහි හෝ බැඳෙන්නේය. තිරිසන් යෝනිය නම් වූ සිරගෙහි හෝ බැඳෙන්නේය. ඔන්න ඊළඟට කියනවා දැන් අර විදිහට මෙයා දැන් පව් කරගෙන දැන් මෙයා ඔන්න නිදහසේ ඉන්න තැනකටත් ගියාට පස්සේ පන්නනවර අකුසල්. මෙයාගේ මරණාසන්න මොහොතත් ඇවිල්ලා මෙයා මරණයටපත් වෙනවා. පත් වුණාට පස්සේ මෙයාට මොකද වෙන්නේ? මෙයා අර කරපු පව් නිසාම නිරේ නම් වූ හිරගෙදර යනවා කියනවා. ඊළඟට තිරිසන් යෝනිය නම් වූ හිරගෙදර යනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් අර ණයකාරයාට පන්නගෙන ආවනේ අරගොල්ලෝ අල්ලගෙන කොහෙද දැම්මේ? හිරේ විලංගුවේ දැම්මනේ. ඒ වගේ තමයි කියනවා මේ ශාසනේ හිරේ වැටෙනවා කියලා කියන්නේ නිරේ තිරිසන් ලෝකෙ ඉපදීමට කියනවා. බලන්න බුදුරජාණන් මේ ලස්සන විස්තර කරලා දෙන විදිහ. ඊළඟට උන්වහන්සේ වදාළ මහණෙනි අනුත්තර මේ යෝගක්කේම නම් වූ නිවන් අවබෝධයේ පිණිස මේසා දරුණු මේසා කටුක වූ අන්තරාය කර වූ අන්‍ය වූ එකම දෙයක්වත් මම නොදකිමි. එනම් නිරේ බන්ධනය හෝ තිරිසන් යෝනි බන්ධනයයි. නිරේ ඉපදීමත් තිරිසන් ලෝකේ ඉපදීමත්. එච්චර බාධාවක් වෙන මේ නිවනට. ඇයි ගොඩේ එන්න බෑ. නැවත නැවත වැටෙන්නේ ලෝකවලට. එතකොට එහෙනම් බලන්න දැන් මේ නිරේ තිරිසන් ලෝකේ ගිහිල්ලා වැටුනේ කවුද මේ? දැන් අපිට නිරේ ගිහිල්ලා ඉපදෙනවා කියනකොට නිකන් වෙනම එකක් කියලා අපිට හිතෙන්නේ. අපිට අදාළ නැහැ කියලා. තිරිසන් ලෝකේ සත්තු අපිට දකින්න ලැබෙනවා. නිරේ නම් පේන්නේ නැහැ කියමුකෝ. තිරිසන් ලෝකේ සත්තු ඉන්නවා අපිට. ඕනතරම් දකින්න ලැබෙනවා. බඩ ගාගෙන යන අය ඉන්නවා, හොට තියන අය ඉන්නවා. ඊට පස්සේ වතුරේ ඉන්න සත්තු ඉන්නවා. කකුල් හතරෙන් ඉන්නවා. කකුල් දෙකේ සත්තු ඉන්නවා. දැන් නොයේක් තිරිසන්ගත සත්තු නැද්ද අපිට දකින්න? කකුල් ගොඩාක් තියෙන සත්තු ඉන්නවා. මේ ඔක්කොම කුමක්ද? තිරිසන් ලෝකේ. ඒතර තිරිසන් ලෝකේ සත්තු දකිද්දී අපිට හිතෙන්නේ අපිට අදාළ නැති එකක් කියලා. නමුත් බලන්න මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනාට යම් කිසි දිලිඳුකමක් නිසා තමයි මෙතෙන් අරගෙන ගියේ. මෙයා මේ හිරගෙදර වැටුනේ. ඒතර දැන් එහෙනම් ඒ හිරගෙදර ගිහිල්ලා දුක් විඳින්න යාට ඒ වැරද්ද කළේ කවුද? තමවයි. සුදුසුයි ඒකට. ඇයි එතෙන්ට යන්න පාර කැපුණේ කුමක් නිසාද? දිලිඳු බව නිසායි. දිලිඳු බව කුමක්ද?
ශ්‍රද්ධාව නැතිකම. පවට ලැජ්ජාව නැතිකම. පවට බය නැතිකම. ඊළඟට පව් දුරු කොට කුසල් වඩන්න වීරිය නැතිකම. ප්‍රඥාව නැතිකම. බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධාව ගැන අපිට මේකේ කියන්නේ කුසල් දහම් කෙරෙහි ශ්‍රද්ධාව නැහැ කියලා. ඒතර කුසල් දහම් කියද්දී අපිට මේ ලෝකෙට කුසල් දහම් පෙන්වලා දුන්නේ කවුද අපිට? බුදුරජාණන් වහන්සේ. එහෙනම් බුදුරජාණන්සේගේ අවබෝධය අදාහ ගැනීම තමයි මේ කියන්නේ. ඒ අවබෝධය තුළ තියෙන්නේ මොනවද? කුසල් දහම්. ඒ බුදුරජාණන්සේගේ අවබෝධය තුළ තමයි මේ සියලු කුසල් දහම් අපිට පෙන්වලා දුන්නේ. එතකොට එයාට ශ්‍රද්ධාව නැහැ. ඒ නිසා තමයි එයාට මොකක්ද උනේ? ඒ කරුණු පහ නැති නිසාම ඒයින් දිලිඳු නිසා තමයි මෙයා ණය ගත්තේ. ඒ කියන්නේ කයින් වචන සිතින් පව් කළේ. අන්න බලන්න මේ පාර හැදෙන විදිහ. ඒකයි මං කිය කෙනෙක් පව් කරනවා නම් එයා අදහසකට එන්න ඕනේ. එහෙනම් මට දිලිඳු බවක් තිබේ. ඒ මොකද්ද? ශ්‍රද්ධාව නැතිකම. පවට ලැජ්ජාව නැතිකම. පවට බය නැතිකම. මේ පව් දුරු කරලා ඒ යහපතේ එදිලා ඉන්න වීරිය නැතිකම. මේක තෝරා බේරා ගන්න බැරිකම. ප්‍රඥාව නැතිකම. අන්න එන්න ඕන අදහසකට තමයි. තමන් අදින් සත්තු මැරෙනවා නම් මරනවා නම් තමයි. දැන් මේ ධර්මය අහනකොට සමාහයට කෙනෙක් මේව කර කර ඉන්න බෑයිද දිලිඳු වෙලා. හැබැයි යන්න නුවණ තිබ්බොත් මෙයාට ගොඩ එන්න පුළුවන්. කොහොමද? එයා ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඊළඟට ලැජ්ජාව ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ලැජ්ජාව ඇති වෙන යාට. එයා හිතනවා මං වගේ බුදුරජාණන් සරණ ගිය කෙනෙකුට මේක සුදුසු නැති දෙයක් කියලා අන්න කයින් වලකිනව පව්වෙලි. ඒකේ තියෙන්නේ කොහමද? දැන් ශ්‍රද්ධාව විස්තර කරන්නේ කොහමද? හිද බික්කවේ අරිය ශාවකෝ සද්දෝ හෝති. මේ ශාසනයට පැමිණෙන ශ්‍රාවකයා සද්ධාවන්ත වෙන්නේ කොහමද? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේ වදාළ කුසල් දහම් ඇතුළත් ඒ අවබෝධයට පහදිනවා. විශ්වාස කරනවා. ආන්නේකයි ශ්‍රද්ධාව. ආන්ගේ ශ්‍රද්ධාවේ පිහිටපු ගමන් මෙයාට මොකක්ද ඇති වෙන්නේ? ලැජ්ජාව ඇති වෙනවා. පව් කරන්න. ඒ ලැජ්ජාව විස්තර කරන බුදුරජාණන් වහන්සේ හිරිමා හෝති. ලැජ්ජාවෙන් යුක්ත කෙනෙක් වෙනවා මෙයා. කොහොමද? හිරීයති කාය දුච්චරිතේන. ඒ කියන්නේ කයින් නරක දේවල් කරන්න ලැජ්ජාවයි මෙයා. හිරීයති වචී දුච්චරිතේන. වචනයෙන් අර කියපු නරක දේවල් කියන්න මෙයා ලැජ්ජයි. හිරීයති මනෝ දුච්චරිතේන. අර මනසින් අර කියපු ආකාරයෙන් කටයුතු කරන්න ලැජ්ජයි මෙයා. අනුන්ගේ දේට ආසා කරන තරහ ගන්න මිත්‍යා දෘෂ්ටිකව ඉන්නේ අය. ඒර ශ්‍රද්ධාවත් එක්ක සම්මා දිට්ඨියට පැමිණෙනවා. ඇයගේ අන්තිම අංගයේ තියෙන කොහොමද? බුදුරජාණන්සේ අවබෝධය පිළිගන්නවා. පිළිගත් එක මම අර සියලු අංග පිළිහිටනවා මෙයාට. වන්න බාන මේ දිලිඳුකම නිදහස වෙන්න තියෙන විදිය. ඒතර ආන්ගේ පවට ලැජ්ජාව කියන ධර්මය තුල ඒ විදිහට වාසය කරනවා. කය වචනේ සිත කියන තුනෙන්ම ඒවා කරන්න නැතු ලැජ්ජාවෙන්. ඊළඟට විස්තර කරනවා හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. ඒ කියන්නේ පාපී අකුසල් දහම් එක්ක පව් එක්ක එකතු වෙලා ඉන්න ලැජ්ජයි යා. දැන් වෙලා තියෙන්නේ මේ ගොඩාක් අර ලැජ්ජා නැහැනේ පව් එක්ක එකතු වෙලා ඉන්න. ඒකනේ වෙලා තියෙන්නේ. දැන් බලන්න අපි ගත්ත මේ බෞද්ධ සමාජය තුළ දැන් බලන්න මේ දිලිඳුකම කොච්චර බරපතලයිද කියලා. දැන් අපි ගත්තොත් ඔය බෞද්ධ කියලා තෙරුවන් සරණත් යනවා. කටිනුත් කියනවා. හැබැයි කටේ විතර හිතේ නෑ. දිලිඳුයි. මේ පහෙන් දිලිඳුයි. කටින් නම් ඉන්නවා අපි ලොක්කෝ වගේ. ඔන්න අවස්ථාව ආපු ගම මොකද කරන්නේ? අර සිල් කඩනවා. ලැජ්ජා නැ එකතු වෙන්නේ ඒවත් එක්ක. ලැජ්ජා නැ කියන්නේ ලැජ්ජාවක් ඇති වෙන්නේ නැහැ යාට. එයා ඔන්න බලන්න අපි ගත්ත දැන් මම ඔබට කියන උදාහරණයක්. දැන් අපි සිංහල ගෙවල් වල සාමාන්‍යයෙන් ගත්ත බෞද්ධ කියන අය ඔය මගුල් ගෙවල් ගන්න මම දැකලා තියෙනවා අපි. ඉතින් මේ වගේ මේ වෙනම දවසක් තියෙනවා මේ ඒ එනායට මේ මත්පැන් දෙන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ මත්පැන් ගෙනල්ලා මේස දාලා ඒවට නොයෙක් කෑම හදලා මේ වැඩි හිටිය පොඩි අය සියලු දෙනා ඉදිරියේ ලැජ්ජා නැතුව බොනවා. හරියට මේ නිකන් මේ පළතුරු බීම බොනවා වගේ පව් දෙයක්, පාපී දෙයක් තමන්ගේ ජීවිතේ වනසන පාපයක් කරනවා. ලැජ්ජාවක් නැහැ. දැක්කද? කවුද මේ? දිලින්දෝ. එහෙනම් යම් මගුල් ගෙදරක මත්පැන් ගෙනලා බොනවාද එකතු වෙලා ඒ සියලු දෙනා දිලින්දෝ. මේ බුද්ධ ශාසනයේ හැටියට.
තමන්ට බුද්ධං සරණං ගච්ඡාමි කියලා වචනේ කියලා ඒකින් තමන්ට ලැජ්ජයි පින්වත්නි. ඒක බොරුවක්. ඇත්තටම සද්ධාව ඇති වෙනවා නම් ලැජ්ජයි පාපේට. එකතෙල ඉන්න ලැජ්ජයිවත් එක්ක. ඒ වගේ බොන තැනක ඉන්නත් ලැජ්ජයි කෙනෙක්. ශ්‍රාවකෙක් හරි කෙනෙක් නම් අනේ මම මේ වගේ තැනක ඉන්න ඕනේ නැහැ කියලා යනවා අය. බුදුරජාණන්සේ වදාළා තින්නේ එහෙම. ඒතර බලන්න මේ ලැජ්ජාව නැතිකම. ඒතර ලැජ්ජාවෙන් ඉන්නවා මේ ශ්‍රාවකයා. එයාට කවදාවත් ඒ විදිහ කරන්න හිතෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ වදාලා ඊළඟ එක තමයි බය. ඒක විස්තර කරන ඔත්තප්පි හෝති. පවට බය වෙනවා මේ ශ්‍රාවකයා මේ ශාසනේ. අර දිලින්ද නේ දැන් මේ දිලුඳ කෙනාගේ ගමනනේ දැන් අපි කිව්වේ. ඔන්න. නමුත් මේ බුද්ධ ශාසනේ බලන්න අපිට ධනවත් වෙන්න තියෙන අවස්ථාව. දැන් කෙනෙක් අපි කිව්ව දිලිඳ වෙලා තමයි අපි සංසාර ගමනේ අපි මේ යන්නේ. මං කිව්වේ ඔබට ඉස්සෙල්ලා. අපි මේ පාපයෙන් අකුසලයෙන් දිලිඳ වෙලා තමයි මේ සතර අපාය වැටි ඉන්නේ මේ. දියුණු වෙලා නෙමෙයි. මේ ධනවත්කම ඇති කරගත්ත මේ ජීවිතේ අපි ආය සතර අපාය වැටෙන්නේ නැහැ අපි. අපිට තමයි උරුම දිව්‍ය ලෝක. අපිට තමයි උරුම බ්‍රහ්ම ලෝක. අපිට තමයි උරුම නිවන. ඒ ධනවත් කෙනාට. ඉතින් තුන්වෙනි එක විස්තර කරනවා ඔත්තප්පි හෝති. බුදුරජාණන් සදාලා එයා පවට බය ඇති කෙනෙක් වෙනවා. ඔන්න මේ දානය ඇති කරගන්න කෙනා. කොහොමද? ඔත්තප්පි කාය දුච්චරිතේන. එයා කයින් දුසිරිත කරන්න බයයි. ඊළඟට ඔත්තප්පි වචී දුච්චරිතේන. එයා වචනයෙන් දුසිරිත කරන්න බයයි. නරක දේවල් කරන්න. ඔත්තප්පි මනෝ දුච්චරිතේන. අර මනසින් වැරදි දේවල් කරන්න බයයි මෙයා. ඇයි මෙයාට බය එන්නේ? මෙයා විශ්වාස කරන බුදුරජාණන් දේශනා කරන පව් කරන කෙනා මේ වගේ අපාය උපදිනවා. දැන් මේ කිව්වේ තිරිසන් ලෝකෙ උපදිනවා. මෙතරම් අනතුරු දෙයක් නැහැ කියන නිවනට. දැන් මේකට බය වෙනවා මේ ශ්‍රාවකයා. මේ වගේ දේශනා කොච්චරක විස්තර කරනවද? බය ඇති වෙන. සාසුනාසිකේ ශ්‍රද්ධාව දැන් පිටිලානේ තියෙන මුල. එතකොට තමයි බය එන්නේ ශ්‍රද්ධාවත් එක්ක. එයා බයෙන් වාසය කරනවා. කයින් වචනෙන් සිතින් පව් දේවල් කරන්න යන්නේ බයයි. බය එනවා ඉක්මනට මෙයාට. අන්න බලන්න. ඒ ධනෙ ආවට පස්සේ බලන්න තියෙන යහපත. ඊළඟට ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. එයා පව් එක්ක එකතු වෙලා ඉන්න බයයි. පව් එක්ක එකතු වෙලා ඉන්නේ අය බයයි. එයා තමයි කියනවා ඒ ධනෙ ඇති කරගන්න කෙනා. ඊළඟට උන්වහන්සේ වදාලා වීරිය ගැන. වීරිය කොහොමද කරන්නේ? ආරද්ධ විරියෝ හෝති. මේ ශ්‍රාවකයා පටන් ගත්ත වීරියකින් හැම වෙලේම වාසය කරනවා. කොහොමද? අකුසලානං ධම්මානං පහනාය. තමන්ගේ ජීවිතයේ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස මෙයා වීරියෙන් කටයුතු කරනවා. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් දහම් ඇති කරගන්න වීරිය කරනවා මෙයා. ඒතර වීරිය දෙපැත්තකට වැඩ කරනවා. ඒ කියන්නේ අකුසල් දුරු කරන්න ඕනේ. කුසල් දියුණු කරන්න ඕනේ. එහෙනම් සීලයක පිළිපදලා ඉන්න වීරියක් තියෙන්න ඕනේ. අර අපි කිව්වේ කයින් යහපත් වල පිළිපදලා ඉන්න වීරියක් ඕනේ. වචනේ යහපත් දේවල් කතා කරන්න වීරියක් ඕනේ. මනසින් අර කියපු ආකාරයට කටයුතු කරන්න වීරියක් ඕනේ. ඒ වගේම අර පව් දේවල් දුරු කරන්නත් වීරියක් ඕනේ. ඒ වීරිය විදිහට වැඩි ඇති කරගන්න කොහොමද? තාමවා. ඊටාම දැඩි වූ වීරියක් ඒක. දල්ල පරක්කම. ඒ පරාක්‍රමයෙන් යුතු දැඩි වූ අතන තාමවා කියන්නේ ස්ථීර. මෙතන දල්ල කියලා කියන්නේ දැඩි පරාක්‍රමකේ පරාක්‍රමයෙන් යුතු දැඩි වූ වීරියක් කරනවා. කොහොමද? අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. ඒ කියන්නේ කුසල් දහම් දියුණු කිරීම සම්බන්ධයේ තියෙන වීරිය අතහරින්නේ කොයි මොහොතකවත් මෙයා. අන්න බලන්න. ඒක තමයි ධනෙ. ඒ කියන්නේ දැන් මට ඇති කියලා අතහරින්නේ නැහැ. එහෙම නෙමෙයි සාසනය. ඒක තමයි අර දැන් ධනෙන් ඉන්න කෙනාගේ වැඩේ ඒක තමයි. ධනෙ තියෙනවා කියන්නේ ඒකයි. අතහරින්නේ කවදාවත්. කමන්නේ දැන් මම ඔය මේ පාර මේ පාටියේදී බීලා මං ඊළඟට සීල් ගන්නවා. එහෙම නැහැ. ඒක වීරියක් නෙවෙයි. ඒක වීරියටයි තියකන්නේ. ඒ වීරිය කියලා කියන්නේ අතහරින්නේ නැහැ වීරිය. නෑ මම මරුණත් කරන්නේ. අදිෂ්ඨානෙ. ඒ වීරිය පවත්තන්නේ එහෙම. බලන්න ලස්සන බුදුරජාණන්. ඒ වීරිය කියන ධනෙ මෙයා යුක්තව වාසය කරනවා. දැන් ධනවත් මෙයා. ඊළඟට ප්‍රඥාව. මෙයා හොඳට බුදුරජාණන්සේ වදාරන පින්පව් තෝර ගන්නවා වෙන් කර ගන්නවා. කුසල අකුසල වෙන් කර ගන්නවා. කල යුත්ත නොකල යුත්ත වෙන් කරගෙන මොකද කරන්නේ? පව් කරන්නේ. අකුසල් කරන්නේ. ඊළඟට කල නොකල යුතු දේවල් කරන්නේ.
මොනවද කරන්නේ? පින් කරනවා, කුසල් කරනවා. ඒ කුසල් පින් කයින් වචනෙන් සිතින් එයා පුරුදු කරනවා. දැන් මේක තෝර බේරගන්නේ මොකෙන්ද මෙයා? මේක පින්, මේක පව්, මේක කුසල්, මේක අකුසල්, මේක කළ යුත්තේ, මේක නොකළ යුත්තේ. නුවණින් ප්‍රඥාව. ඒකනේ ප්‍රඥාව කියලා කියන ආලෝකය වගේ කියනවනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි මෙයා මේක පින්වත්නි දැකගන්නේ. ඒක මේ වගේ වුණ අපිට ඇස් තියෙනවා දැන්. අපිට ඇස් තිබ්බට දැන් අපි එලියක් නැත්නම් අපිට බලන්න පුළුවන් මේ වටපිට. අපි කිව්ව දැන් මේ අපි ඉන්නේ තැන මේ ඔක්කොම ලයිට් ඕෆ් කරලා. අපිට මේ අපි මේ ඉන්නේ මේ පොතක්ක මොනවත් පේන්නේ නැහැ නේද? හැබැයි ඒව නැද්ද මෙතන? තියෙනවා. අපිට පෙනීමේ හැකියාව නැද්ද? තියෙනවා. හැබැයි මේ ආලෝකය නැත්තම් මේ එකක්වත් අපිට බලන්න බෑ. බලන්න. ඒතර අපිට ඇස් තියෙනවා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය අපිට තියෙන්න ඕනේ. ප්‍රඥාව ඇති කරගන්න උදව් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි ආලෝකය වගේ. ඒකනේ බුදුරජාණන්තර අපි කියන්නේ මගේ ජීවිතේට පෑයු හිරු මණ්ඩල කියලා. ඒ කියන්නේ හිරු මණ්ඩල පායව කල්හි තමයි ඇස් තියෙන මිනිසුන්ට හොඳට යන්න පුළුවන්. හැබැයි අන්ධයෙක් ඉන්නවා. හිරු මණ්ඩල පායලා තිනව වැඩක් තිනවද අන්ධයාට? වැඩක් නැහැ. ඒ වගේ තමයි නුවණ නැතිව අය. යෝනිසෝ මනසිකාරයෙන් තොර අය. එයාට තමයි මෝඩයා කියන්නේ. අන්ධෝ අචක්කුක කියලා බුදුරජාණන් වදාළේ. එහෙනම් නුවණින් කල්පනා කිරීමේ හැකියාව තියෙන කෙනා තමයි ධනවත් වෙන්නේ මේ ශාසනයේ. ඒ නැති අයට හැමදාම අර දිලිඳුකම තමයි. ඒක මේ වගේ පොඩි උදාහරණයක් කියන්න ඔබට. දැන් අපි කියවනේ දැන් මේ දිලිඳුකම නිසා මෙයා පව් කරගත්ත මෙහෙම නිරේ තිරිසන් ලෝකෙ ඉපදුනා කියලා. ඔන්න එයාගේ ගමන එතනින්. ඒ ගමන තමයි දැන් යන්නේ දිලිඳු ටික. දැන් මේ ශාසනීය ධර්මය අහලා අපි කිව්වේ සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන ඔන්න පහ ඇති කරගත්ත අර කියපු විදිහට. එයා අඳුනාගෙන. ඒතර බුදුරජාණන් දේශනා කරන එක ප්‍රඥා යුක්ත කෙනා මේ දුක් අවසන් කිරීමෙන් යුක්තව කලකිරීම පිණිස ඒ ප්‍රඥාව භාවිත කරනවා කියන. ඒක දුක් කියන කෙලෙස් දුරු කිරීම පිණිස ප්‍රඥාව පවතිනවා කියන. ආලෝකය උපදවා ගැනීම පිණිස පවතින එක. මම ආලෝකය කියනවා කිව්වේ. ඒ ප්‍රඥාවේ ධනෙ. දැන් මේකෙන් තමයි මේ ශ්‍රාවකයා සම්පූර්ණයෙන් කුසල් වඩන්නේ. ඒතර මේ අංග පහ කෙනෙක්ගේ ජීවිතය ඇති වුණා කියන්නේ එයාගෙන් පින්වත්නි පව් සිද්ධ වෙන්නේ නැහැ. කුසල් සිද්ධ වෙන්නේ. ඒතර එයා ධනවත් වෙනවා කියන්නේ හිතා ගන්න බැරි විදිහට ධනවත් වෙනවා මෙයා. දැන් මෙයා ධනෙ නැතුව මහා දුප්පතේ කිඟන්නේ හැටියට මේ සතර අපායේ වැටි ගියේ. මෙන්න බුදු කෙනෙක් හම්බුණා. මහා ධනයක් කුසල් ධනයක් උපදවාගත්තේ බුදු කෙනෙක්. ඒ කුසල් උපදවා ගන්න ක්‍රමය කියා දෙනවා. මෙයා අල්ලගත්තා මේක. මෙයාට ඇස් තිබ්බ යෝනිසෝ මනසිකාරය තිබ්බ බුදුරජාණන්සේගේ ධර්මයෙන් මෙයා මේ කියපු ආකාරයට ඇති කරගත්තා මේ කරුණ. දැන් ධනවතෙක් වුණා. දැන් අර දිලින්දට උරුම එකක්වත් උරුම නැහැ මේ. පොහසත් කෙනෙක් දැන්. අන්න දැන් එතකොට ඒක මං නිකන් කියන්න පොඩි උදාහරණයක්. ඔන්න ඉන්නවා දුප්පත් කෙනෙක්. දිලිඳු කෙනෙක් ඉන්නවා. ඊටාම දිලිඳුයි මුදල් නැහැ හරියට. දැන් ඔන්න මේ දිලිඳු කෙනා තමන් ළඟ තියෙන මුදලින් මෙයා යනවා බඩු ගන්න. නගරයට ගියා කියමු. නගරයට ගියාට පස්සේ ඒ නගරේ තියෙන සුපිරි වෙළඳසැල්. අපි කියන ෆුඩ් සිටි කියලා. ඒවා පැත්තේ යන්න හිතනවද මෙයාට? හිතන්නවත් නැහැනේ. ඇයි වැඩක් නැහැනේ හිතලා සල්ලි නැහැනේ යන්න මෙයාට. මෙයා යන්නේ අර ඔහේ පාරවල් ගන්න අර විකුණන්නේ පොඩි පොඩි ගොඩවල් ගහලා. අඩු ගන්නට ආන් ඒ වගේ තැන් වලට තමයි මෙයා යන්නේ. අතෙන්ද යන්න බෑ මෙයාට. ඇයි මෙයා දිලිඳුයි දන්නේ නැහැ. හැබැයි ඔන්න ධනවතෙක් ඉන්නවා. මෙයා යනවා. ගිහිල්ලා මෙයා යන්නේ කොහෙටද? අර සුපිරි වෙළඳසැල් වලට යන්නේ. එයාට Tamanට අවශ්‍ය දේවල් කීයක් වුණත් කමන්නේ. හොඳ මෙවෙන් ගන්නවා එයා. ඇයි? ධනෙ තියෙනවා එයාට. ඒ වගේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන මේ ධන ඇති කරගත්තේ නැති කෙනා පහදින් නැහැ පින්වත්නි. දානයට, සීලයට, සමාධියට, මේ ධර්මයට පහදින්නේ කුසල වලට. පහදින්නේ මොකේද? චතුරාර්ය සත්‍යෙට පහදින්නේ. එයා පහදින්නේ නැකතට, කේන්දරයට, දේවාල වලට, බාල සරණ වලට පහදින්නේ. එයාගේ හිත මෙතෙන්ද ගන්න බෑ. ඒක තමයි දිලිඳුකම. තේරුම් ගන්න. ඒ නුවණින් තොර කියන එක නෙමෙයි කියන්නේ. එයාට ආංගර බාලේ වට තමයි යන්නේ. එතකොට එයාගේ දිලිඳුකම කවදාවත් නැති වෙන්නේ. නමුත් බලන්න බුදුරජාණන් වදාළේ මේ දිලිඳුකම නැති කරගෙන මේ උතුම් ධන පහෙන් පොහසත් වුණොත් එයාගේ ජීවිතේ මේ කියපු එක දුකකටවත් වැටෙන්නේ නැහැ.
දිලින්ද අර විදිහට දුකෙන් දුකටම වැටිලා තමයි කටයුතු කරන්නේ. ඒ වගේ තමයි මේ ශාසනයේ ඒ ශ්‍රද්ධා හිරියොත්ප්ප විරිය ප්‍රඥා නැති කෙනා මේ manuss ලෝකෙ ඉපදුනත් දිලින්දෙක් හැටියට මෙයා ණය ගන්නවා පව් කරනවා. කයින් වචනෙන් සිතින්. ඒකට පොලිය වැඩෙනා වගේ තමයි මේ පව් කරද්දි හිතෙන අනිත් අය දැන ගන්න එපා කියලා. හැංගි කරනවා. පොලිය වැඩෙනවා. චෝදනා කිරිල්ල වගේ තමයි පොලිය වැඩෙනකොට ඒ නුවණැති අය මේ පාපයට ගරහනකොට ඒක මෙයාට වදිනවා චෝදනාව. ඊට පස්සේ චෝදනා කරත් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා යම් තැනකට ගිහිල්ලා තනි වෙනවද? මෙයා අර කරපු පව ඔක්කොම තමන්ගේ පස්සෙන් පන්නනවා. අර දිලිඳු කෙනා පන්නනවා වගේ ණයකාරයෝ. ඊළඟට ඒ ණයකාරයෝ පන්නලා මොකද කරන්නේ? අර ණය ගන්න බැරි මිනිස්සයා හිරේ විලංගි දැම්මා වගේ පව් කරපු කෙනා ඒ විදිහට මැරිලා ගිහිල්ලා නිරේ තිරිසන් ලෝකේ කියන හිර ගෙදර යනවා කියනවා. ඔන්න එයා ගුරුමි. එහෙනම් දැන් අර හිර ගෙදර යන්න උනේ. ඇයි? ණය ගත්තේ නිසා. මේක මට කියනකොට මතක් වුණ ලස්සන බුදු වදනක්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි අපිට දායාද වෙන්නේ අපි කරන දේ කියලා. අපි කරන දේ තමයි අපේ දෑවැද්ද. කයින් වචනෙන් සිතින්. එහෙනම් මේ දිලිඳු කෙනා ශ්‍රද්ධාවක් නැතුව, පවට ලැජ්ජාවක් නැතුව, පවට බයක් නැතුව, ඊළඟට පව දුරු කරලා කුසල් දියුණු කරන්න වීරියක් නැති, ඊළඟට මේ පින්පව තෝරගන්න බැරි නුවණක් නැති ආන්ගේ දිලිඳු කෙනා මොකද කළේ? එයා කය වචනේ සිතෙන් මොකද්ද කරගත්තේ? පව් කරගත්තා. ඒක දෑවැද්ද. දැන් ඒ දෑවැද්ද භුක්ති විඳින්න මෙයාට ලෝකයක් තියෙනවා. ඒ කොහෙද? නිරේ තිරිසන් ලෝකේ. දැක්කද? දැන් එතකොට දැන් ඒ දෑවැද්ද යා ගිහලා භුක්ති විඳින්න ඕනේ. එයා තමයි දෑවැද්ද හදාගත්තේ. බලන්න. ඒතර ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊට පස්සේ මේකේ බලන්න ගාථා වශයෙන්. ලෝකෙහි දිලිඳු බවත් ණය ගැනීමත් දුකයයි කියනු ලැබේ. දිලින්දෙක් ණයගෙන අනුභව කරන්නේ නම් එයින් වෙනසීයයි. ඒතර දිලින්දෙක්ගේ දිලිඳුකමින් ඉඳලා ණය ගන්න ගියොත් තවත් එයා වෙනසිල යනවා කියනවා. ඒ හේතුයෙන් ඔහු පසුපස ණයකරුව ලුහු බඳිති. බන්ධනයටත් හසු වෙති. කාමලාභේ පතන්නහුගේ මේ බන්ධනය වනාහි දුකක්මයි. ඊළඟට මොකද වෙන්නේ? මේ ණයකරුව මෙයාගේ පස්සෙන් පන්නගෙන එනවා. ඊට පස්සේ මෙයාව අල්ල ගන්නවා, බඳිනවා. එතකොට මේ කම්සප අනුභව කරගෙන සැප පතාගෙන ඉන්න කෙනාට මේක දුකක්මයි කියන මේ ණයකාරව පස්සෙන් පන්නන එක. ඊළඟට කියනවා එසේයින් මාර්ය විනිහ යමෙකුට ශ්‍රද්ධා නැද්ද? හිරි නැද්ද? ඔත්තප්ප නැද්ද? පාප කර්මයන් පිළිබඳව වටහා ගැනීමක් නැද්ද? ඔම් බලන්න ආර්ය විනිහ කියලා කියන්නේ දැන් බුදුරජාණන්සේ වදාරන ආකාරයට කෙනෙකුට ශ්‍රද්ධාවක් නැත්තම්, ලැජ්ජාවක් නැත්තම්, ඊළඟට බයක් නැත්තම් පවට, ඊළඟට මේ පාප කර්ම මේවා පව් කියලා මෙහෙම තෝරගන්න වටහා ගැනීමක් එයාට නැද්ද? කාය දුස්චරිතය කොට, වචී දුස්චරිතයත් කොට, මනෝ දුස්චරිතයද කොට මාව කිසියෙක් නොදනීවායි කැමති වෙයි. අන්න දැක්කද? අරව නැති හින්දා තමයි මෙයා මේ විදිහට කයින් වචනින් සිතින් පව් කර මාව දැනගන්න එපා කියලා හිතන්නේ මෙයා. ඒ තැනත්තා කයෙන් වචනෙන් චේතනාවෙන් වක්‍ර කර්මයන් කොට අන්න එයා මොනවද ඒ කරන කර්ම වලට කියන්නේ? වක්‍ර කර්ම. ඒ කියන්නේ සත්තු මෙරීම වක්‍ර කර්මයක්. සොරකම වක්‍ර කර්මයක්. සල්ල වැරදි කාමසේන වක්‍ර කර්මයක්. මත්පැන් බීම වක්‍ර කර්මයක්. බොරු කේලම් ඉස් වචන පරස වචන වක්‍ර කර්ම. තරහ ගැනීම මනසින් අනුන්ගේ දෙයට ආසා කිරීම මිත්‍යා දෘෂ්ටිය කටයුතු කරන වක්‍ර කර්ම මේවා. ආන්ගේ වක්‍ර කර්ම මෙයා මොකද කරන්නේ? කරනවා කියනවා. එතකොට ඒ වක්‍ර කර්ම කරන තැන්හි එයාගේ පාප කර්ම වැඩිලා යනවා කියනවා. වර්ධනය වෙනවා කියනවා. දුෂ්ප්‍රඥ වූ පාප කර්ම ඇති ඒ තැනැත්තා තමන්ගේ අකුසල කර්මයන් දනිමින් දිලිඳු වූයේ ණයටගෙන අනුභව කරමින් වෙනසේ. එතකොට ඒ අකුසල කර්මයන් තියෙන කෙනා මේ නැවත ඒ පව් කරන ණයට ගන්නවා කියන්නේ නැවත ඒ පව් කරනවා. දැන් අකුසල් තියෙනවා මෙයාගේ. තව පව් කරනවා, වැඩි කර ගන්නවා. වැඩි කරගෙන ඒ අකුසලෙන් වෙනසිලා යනවා කියනවා මෙයා.
ඒ හේතුවෙන් දුක් සහිත වූ මානසික කල්පනාව ඔහු හඹා ඇති. අන්න එයාට හඹාගෙන ඉන්නේ මොනවද දැන්? තමන් අර කරපු දේවල්. අර කියපු විදිහට නිදහස් තැනකට ගියාම මෙයාගේ හිතට එනවා අර පෞසිතුවිලි. විපිරිසරයෙන් යුක්ත වෙනවා මෙයා. එයාගේ හිත සංසිඳෙන්නේ. ඒ දුෂ්ප්‍රාඥ පාප කර්ම ඇති තැනැත්තා තමාගේ අකුසල කර්මයන් දන්නේ එක්තරා තිරිසන් යෝනියකට ගොස් නිරේ හෝ ගොස් ආන් ඒ වගේ වැටෙනවා කියනවා. යම් බන්ධනයකින් නුවණැත්තා නිදහස් වෙයි නම් ඒ බන්ධනය වනාහි දුකක්මයි. එතකොට දැන් නුවණැත්තෙක් මොකද කරන්නේ? මේ බන්ධනෙන් නිදහස් වෙනවා කියනවා. දැන් ඒතර බලන්න මේ වගේ නිරේ තිරිසන් ලෝකය කියලා කියන්නේ අපිව අරගෙන ගිහිල්ලා දාන්න තියෙන හිරගයක් වගේ. දැන් හිරගෙදර කාට සැපක් දෙනවද පින්වත්නි? හිරගෙදර තියෙන තනිකර දුකක්. අපි ඒ හිරගෙවල් විස්තර අහලා තියෙනවා. එහෙ ගියාම පින්වත්නි ගල් එක්ක බත් කන්න තියෙන්නේ. හරියට නාන්න කියන්නේ නැහැ. පොඩි වෙලාවක් විනාඩි ගණනවල නාන්න දෙන්නේ එකට වතුර ටිකක්. ඇඳුම් නැහැ ඔය අපිට වගේ මාරු කර කර අඳින්න. කාම සම්පත් නැහැ. ඒ හැම එකක්ම නැහැ හිර කරලා. සමහර අය හිර කරලා තියෙන එකම කාමරයක අවුරුදු ගාණක්. කළුවරේ බත් එක යටින් දෙන්නේ. පොඩි සිදුරකින්. ඒකම ජරා කරන්න ඕනේ. පැසිකිලි කරන්න ඕනේ. ඒකෙම ඉන්න කොහොමද දුක? එතකොට එහෙනම් බලන්න බුදුරජාණන් හිරගේ කියලා වදාළේ පව් කරන කෙනාට. දැන් මේ ලෝකේ හිරගේත් එච්චර දුකයි නං. නිරේ නම් වූ හිරගෙදර, තිරිසන් ලෝකේ නම් වූ හිරගෙදරේ තියෙන දුක අපිට විස්තර කරගන්න පුළුවන්ද? අපේ බුදුරජාණන් වදාළේ නිරේ තියෙන දුක ඒකාන්ත දුකක් කිව්වා. තිරිසන් ලෝකේ දුකත් එහෙමයි. විස්තර කරගන්නත් අමාරුයි කිව්වා. බලන්න පින්වත්නි. එතකොට ඒ වගේ මහා දුකකට වැටුනේ ඇයි මේ පව් කරපු කෙනා? අර සද්දා හිරියොත්ප්ප විරිය ප්‍රඥා කියන ධනෙ ඇති කරගන්න බැරි වීම නිසා. බලන්න. ඒ නිසා පින්වත්නි මේකේ කියනවා ධාර්මික උපයාසපයාගත් භෝගයන්ගෙන් සිත පහදවාගෙන දන් දෙයිද ගිහිගෙයි වසන එබඳු සදහැවතුන්ගේ දෙලොවම ජය ඇත්තේ. දැන් අර කිව්වේ අර ධනෙ ඇති කරගෙන වාසය කරන කෙනා ගැන මේ ඊළඟට එයා මොකද කරන්නේ? ධාර්මිකව දැන් ධනෙ උපයන්නේ. දැන් එයා පවෙලට යන්නේ නැහනේ. ඇයි ධනෙ තියෙන අයට. ඒක නිසා එයා හම්බ කරන ධනෙන් දම්පැන් දෙනවා හිත පහදවාගෙන. එයාගේ දෙලොවම ජය ඇති කරන පිං වැඩෙනවා. මෙලොවේ හිත පිනිසද පරලොවේ සැප පිනිසද මෙසේ ගිහිගෙයි වසන්නවුන්ගේ ත්‍යාගයත් පිනත් වැඩේ. අන්න බලන්න. එසේයින්ම ආර්ය විනයෙහි යමෙකු තුල ශ්‍රද්ධාව පිහිටා ඇත්තේද? ඔන් අර මං කියපු ආකාරයට. පවට ලැජ්ජාව ඇත්තේද? ඒ වගේම ප්‍රඥාවෙන් යුක්තද? පවට බය ඇත්තේද? ඒ සීල සංවරයේ ඇත්තේද? ආර්ය විනයෙහි මේ තැනැත්තා සැපසේ ජීවත් වන්නේ යයි කියනු ලැබේ. නිරාමිස වූ තුන් ධ්‍යාන සුවයද ලැබ සිව්වෙනි ධ්‍යානයෙන්ද උපේක්ෂාවද ලබයි. බලන්න එතකොට මේ ධන පහ හරියට ඇති කරගෙන මේ ධන පහ දියුණු කරගන්න එයාගේ ජීවිතේ මොකද වෙන්නේ? මේ නිරාමිස සැප ඇති ධ්‍යාන සුවයට පව යන්න පුළුවන් කියනවා. දැන් බලන්න. ඒකනේ මං කිය දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධනවත් වුණ කෙනාට දිගටම ධනෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ ධනෙ ලැබෙන දේවල් තියෙනවනේ. සුගති සම්පත් සැලසෙනවා. ඊළඟට මේ ධ්‍යාන සම්පත් වලට ධ්‍යාන සැපයට යන්න පුළුවන්. ඊළඟට කෙලෙස් නැති කරලා ලබන අමා මහ නිවනට යන්න පුළුවන්. ඒ ධනවත් කෙනාට මං කියවර අපිගේ ෆුඩ් සිටි එකට ගිහිල්ලා ධනවත් කෙනෙකුට තමන් කැමති දේවල් ගන්න පුළුවන්. එයාට ධනෙ තියෙන වියදම් කරන්න. අර දිලිඳු කෙනාට බෑ එහෙම. එයා බාල දේවල් ගන්න. තමන්ගේ කැමති තිබට වැඩක් නැහැ. ඒ වගේ දැන් අද සමහර අයට එහෙමනේ. හරියට සද්ධාාවක් ඇති කරගෙන නැහැ. අර බාලෙව්ව තරණ ගිහිල්ලා තියෙන්නේ. ලැජ්ජාවකුත් නැහැ පාපේට, බයකුත් නැහැ. වීර්යකුත් නැහැ පවුදුරු කරලා කුසල් දිනු කරන්න. ප්‍රඥාවකුත් නැහැ. හැබැයි පතනවා දිව්‍ය ලෝකේ. හැබැයි පතනවා නිවන. ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. හේතුඵල ධමන්නේ. දැන් මේ ධනෙන් ලැබෙන දේවල් ධනෙන් ලැබෙන්නේ. බලන්න මේ ධනවත් වෙන කෙනාට කොච්චර ලාභයක් ලැබෙනවද කියලා. මේ ධන පහෙන් යුක්ත කෙනා තමයි Tamanට ලැබෙන භෝග සම්පත් ධාර්මිකව හම්බ කරලා දම්පැන් දෙන්නේ. දෙලොවම ජය ගන්න. ඊළඟට ඒ ලැජ්ජාව ඇතුව, බය ඇතුව, ප්‍රඥාව ඇතුව, ශ්‍රද්ධාව පිහිටලා
මොකද කරන්නේ? මෙයා සීල සංවරයෙන් යුක්තව වාසය කරමින් මේ ජීවිතේම සැපසේ වාසය කරනවා කියනවා. ඒ බලන්න කර බුදුරජාණන් සදාලේ සීල් රකින්න කෙනාට මේ ජීවිතේම සැප ලැබෙනවා. ආනිසංස 4ක් තියෙනවා. නේ? ධනෙ වැඩෙනවා කියනවා. ඊළඟට එයාට යම් කිසි පිරිසක් මැදට අපි ගත්තොත් දැන් මේ ධනෙ තියෙන කෙනාට බය නැතුව මේ සීලයෙන් වාසය කරන කෙනාට යන්න පුළුවන් ඕනම පිරිසක් මැදට. දැන් දිලින්දට යන්න බෑනේ. දැන් දැක්කද? බය නැතුව යන්න පුළුවන්. විසරදයි මෙයා. ඊළඟට මෙයාට ප්‍රශංසා කරනවා සමාජය. දැන් අරයට චෝදනා නෙමෙයි. අපි කිව්වේ හොරා, සල්ලාලයා, බේබද්දා, බොරුකාරයා, කේලමා නේ නැද්ද එහෙම වචන? නින්දායට. මෙයාට හොඳ කියනවා. ඒක මේ ජීවිතේම ලැබෙනවා මේ සිල්වතාට මේ ධනයෙන් යුක්ත කෙනාට මේ බලන්න. ආන්ගේ ප්‍රශංසාවට බඳුන් වෙලා සතුටින් මෙයාට වාසය කරන්න ලැබෙනවා. පංච නීවරණයෙන් බැහැර කොට නිතර ආරම්භන ලද වීරිය ඇතිව අවස්ථාව වෙච්ච ප්‍රඥාවෙන් යුතුව සිහියෙන් යුතුව ඒකාග්‍ර සිත් ඇතිව ධානයන්ට සමවදිනවා කියන මෙයා. අන්න අර ධනේ බාන දියුණු කරගෙන මෙයා දැන් ධාන සැපයෙන් යුක්තව මෙයා නිතර සමවදින කියන ධානයට. දැන් මේ වගේ තමයි මේ ශාසනීය වාසය කළේ ශ්‍රාවකයෝ. අපි දන්නවා ගිහි ගෙදර වාසය කරපු ශ්‍රාවකයෝ බොහෝ පින්වත්නි ධාන සමාධිය වලට සමවැදිලා වාසය කළා. ගිහි ගෙදර. ඒ මොනවද? මේ ධනයන්ගෙන් ධනවත් වෙලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙසේ ඒ වූ සැටියෙන් අවබෝධ කොට මේ විදිහට මේ ධනයන්ගෙන් තව දියුණු වෙලා මෙයා මේ ධනයන් තුළ පිහිටලා මේ ධර්මය පුරුදු කරද්දී එයාගේ ජීවිතයේ කුසල් වැඩිලා මෙයා මොකද කරන්නේ? ඒ තමා තුළ ඇති ප්‍රඥාව තුලින් අර ඒකත් ධනයක්නේ ප්‍රඥාව. සියලු සංයෝජනයන් සේ කරලා දානවා. හැම අයරිම උපාදාන රහිතව මනාකොට කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා කියනවා. රහතන් වහන්සේලා ගැන මේ කියනවා. එතන මේ රහතන් වහන්සේලා බවට පත්ුනේ කවුද? මේ සංසාරේ දිලිඳ බයින් සංසාර ගමනේ සතර අපාය උරුම කරගෙන ගිහිල්ලා බුදු කෙනෙක් මුණ ගැහිලා. බුදු කෙනෙක්ගේ ශාසනේ දැන් ඒ උත්තරම අපි ගත්තොත් රහත් වෙන්න ආපු උත්තරම සංසාරේ බොහෝ ශාසන වෙල මොනවද පුරුදු කරලා තියෙන්නේ මේවා. ඒ බුදුරජාණන්ගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඊළඟට පවට ලැජ්ජාවෙන් වාසය කළා. පවට බයින් වාසය කරලා. වීරිය කරලා පව දුරු කරලා කුසල් වඩන්න. ප්‍රඥාවෙන් තෝරා බේරාගෙන ජීවිතේ හසුරුවලා. ආම්බලණ්ඩේ ධනයත් නැති නොවි ආවා. ඒ අය තමයි මේ ජීවිතෙත් බුදුරජාණන්ගේ ධර්මය හිද්දී ආන්ගේ ධනයන් ඇති කරගත්තේ. ඒ ධනයන්ගේ අවසාන ප්‍රතිඵලය තමයි කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අමා මහ නිවනටපත් වීම. මේ විස්තර කළේ. බලන්න කියනවා බුදුරජාණන් ඊළඟට මනවින් මිදුණු සිත් ඇත්තහුට ඥානය දැත්තේ ඒ රහතුන් හට මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන්නේ යයි භව සංයෝජනයන් සේවීම ගැන අවබෝධ ඥානය ඇත්තේ. ඔන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය විස්තර කරන. මෙය වනාහි උතුම්ම ඥානයයි. ඒ අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේගේ ඥානය උතුම්ම ඥානය. ඒකට අපි මොන ඥානය කියලාද කියන්නේ? විමුක්ති ඥානය. විමුක්ති ඥාන දර්ශනය. නිදහස් වුණා කියලා ඥානයක් තියෙනවා. ඒ ඥානය තමයි උතුම්ම ඥානය කියන මේ. කියනවා මෙය අනුත්තර සැපයයි. ඒ නිවන කියන්නේ අනුත්තර සැපයයි. ශෝක රහිත වූ කෙලෙස් රහිත වූ සේම භූමිය නම් වූ මේ අරහත් ඵලයෙන් කියලා කියන්නේ උතුම් ණය නැති භාවයයි. බලන්න අවසන් කරපු තැන. එතකොට මේ ණය අරගෙන මේ පව් කර යන සංසාර ගමනේ ණය නැති භාවය කොතනද? අරහත් ඵලයේ. සම්පූර්ණ ණය නැති භාවය අරහත් ඵලයේ කියනවා. බලන්න. එතකොට එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපි මේ දියුණු කරන මේ සද්ධාව, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන මේ ගුණධර්ම අපිව අරහත්ත්වය කරාම අරගෙන යන්න සම්පූර්ණ අපි කවදාවත් ණය ගන්න නැති කෙනෙක් බවට පත් වෙලා සියලු සැප වලින් අග්‍ර වූ නිවනට පත් කරන්න අපිට උපකාර කරනවා. බලන්න. ඉතින් ඒ නිසා මේ උතුම් සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට මනාකොට පෙන්වලා දුන්නා. එතකොට එහෙනම් බුදුරජාණන්සේ වදාළ ආකාරයට මේ ලෝකයේ දිලින්දොත් ඉන්නවා. හැබැයි ඒ දිලින්දෝ වෙලා සසරේ යන අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහිලා යෝනිසෝ මනසිකාරය භාවිතා කරලා අන්න ඒ අයට අවස්ථාව ලැබෙනවා. ඒ ශ්‍රද්ධාව නැමැති උතුම් ධනෙ ඇති කරගන්න.
පවට ලැජ්ජාව නැමැති ධනය ඇති කරගන්න. පවට බය නැමැති ධනය ඇති කරගන්න. වීරිය නැමැති ධනය ඇති කරගන්න. ප්‍රඥාව නැමැති ධනය ඇති කරගන්න. අවස්ථාව ලැබෙනවා. දැන් අපි ගත්ත ලෝකේ බොහෝ අය නොයෙකුත් වෙන වෙන ධනයන්ට කැමති වුණාට මේ ධනයන්ට කැමති වෙන්නේ නැහැ. නුවණ තියෙන කෙනෙක් කැමති වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ යම් කිසි කෙනෙක්ට ශ්‍රද්ධාව නැද්ද ප්‍රඥාව නැද්ද එය මහත්ම දිලිඳුකමයි කිව්වා. නමුත් කෙනෙකුට ශ්‍රද්ධාව තියනවාද ප්‍රඥාව තියනවාද ඒ තමයි කියනවා දිලිඳුකම නැති බව ධනවත් බව. ඒතර කෙනෙකුට මේ සාමාන්‍ය ලෝකේ තියෙන ධනෙ ගොඩාක් අඩු වෙන්න පුළුවන්. හැබැයි මේ පහ තියෙනවා නම් එයා බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැටියට ධනවතෙක්. ඒ නිසා පින්වත්නි අපි මෙතෙක් කල සංසාරේ ඕන තරම් කෝටිපති වෙලා ඉඳ ඇති. ඒ වුණාට අපි තාමත් සසරේ අපි තාම සතර පාය වැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ධනෙන් අපිට කරපු දෙයක් අපිට හිතා ගන්න අමාරුයි. පුංචි දෙයක් අපිට ලබා දීලා තියෙන්නේ. මේ දුක් කරදර වලින් නිදහස් කරලා නැහැ. ඒ නිසා ඒ ධනෙ හොයන්න මහන්සි වෙන්නේ නැතුව අපි දැන් වැඩිපුර මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සියලුම සැප කරා යන ධනෙ උපදවා ගන්න මහන්සි වෙමු. ඒ නිසා අපි සියලු දෙනාට මේ ජීවිතයේ තියෙන ශ්‍රද්ධාව නැතිකම ඊළඟට පවට ලැජ්ජාව ඒ ඇති බව නැතිකම පවට බය කියන ඒ ධනෙ නැති බව ඊළඟට වීරිය කියන ධනෙ නැති බව ප්‍රඥාව කියන ධනෙ නැති බව ඒ දිලිඳ බව දුරුකොට අපගේ ශාස්ත්‍රව බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය අදහගෙන ශ්‍රද්ධාව නැමැති ධනෙ උපදවාගෙන පවට ලැජ්ජාව නැමැති ධනෙ උපදවාගෙන පවට බය නැමැති ධනෙ උපදවාගෙන ඒ වගේම වීරිය නැමැති ධනෙ උපදවාගෙන ප්‍රඥාව නැමැති ධනෙ උපදවාගෙන අපිටත් මේ බුදු සසුනේ උතුම් වූ කුසල් ධර්මයන්ගෙන් දියුණු වෙලා සුගති සම්පත් සලසගෙන ඒ උතුම් අමා මහ නිවන නම් වූ ඒ උතුම් සුන්දර වූ සැපේ ලබා ගන්නත් අපි සියලු දෙනාටම මේ ඇසුවා වූ ධර්මයන් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සතියන්ත සීල භාවනා වැඩසටහනේ උතුම් සදහම් දේශනය අද උදෑසන ඔබ ශ්‍රවණය කළේ සැබෑවටම ධනවතුන් කවුද? සැබෑවටම දිලින්දන් කවුද? ධනවතුන් පිටිපස මුදල් වලින් වාහන වලින් යාන වාහන වලින් ධනවත්කම කියන එක මනින්නට බැරි බවත් මේ දුප්පතා කියන කෙනාව මනින්න මුදල් කියන දේ සාධකයක් විදිහට අපිට භාවිතා කරන්න බැරි බවත් අද උතුම් සදහම් දේශනෙන් ඔබට තේරුම් ගන්නට හැකියාව ලැබෙන්නට ඇති. අද දවසේ උතුම් සදහම් දේශනේ වෙනුවෙන් විකාශන දායකත්වයේ දරලා තිබෙන්නේ සූර්යපාය කහපත්වලන් ලිපිනේ පදිංචි යොහාන් මේඝසූරිය පියාණන්, ඒ වගේම මංජුල අධිකාරී මෑණියන්, ඒ වගේම කසුන් මාපලගම සොයුරා සහ ගශිකා මේඝසූරිය සෝරිය යන පින්වත් සියලු දෙනා එකතු වෙලා සතියන් සීල භාවනා වැඩසටහනේ අපි පළමු විරාමය ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි භාවනාව සඳහා සහසම්බන්ධ වෙමු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.